समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं साधु 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 धम्म श्रवण कालो अयं भदन्ता धम्म श्रवण कालो अयं भदन्ता धम्म श्रवण कालो अयं भदन्ता साधु 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 नमो तस् भगवतु अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतु अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतु अरहतो सम्मा सम्बुद्धस्स साधु 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 एकायनो अयं विक्खवे मग्गो सत्तानं विसुद्धिया शोक परिद्रवानं समतिक्कमाय दुःख दोमनस्सानं अत्तगमाय न्यायस्स अधिगमाय निब्बानस्स सच्चिकिरियाय यदिदं चत्तारो सतिपट्ठाना साधु 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 श्रद्धा बुद्धि संपन्न पिन्वत्नी सम्मा සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ ජීවිතයට එකතු කරගන්නේ නැතුව අපේ ජීවිතය ඒ ධර්මයට අනුව ගෙවෙන විදිහට සකස් කරගන්නේ නැතුව අපේ චින්තනය නිවැරදි කරගන්නේ නැතුව මේ ජීවිතය සාර්ථක කරගන්න සසර ජීවිතය සුවපත් කරගන්න සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙනවා කියන කාරණාව සිද්ධ වෙන්නේ නැහැ. නිවන් මඟ ධර්ම දේශනා මාලාව පෙළ ගැහෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රායෝගිකව අපේ ජීවිතයට එකතු කරගන්න විදිහ ගැන සාකච්ඡා කරන්න ශාස්ත්‍රීය කරුණු ගොඩාක් එකතු කරගන්න නෙවෙයි. නමුත් ඒක තුල කරුණු නැතුව නෙවෙයි වැඩි අවධානයක් යොමු කරන්න අදහස් කරලා තියෙන්නේ ප්‍රායෝගිකව අපේ ජීවිතයට ධර්මය එකතු කර ගැනීම. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියලා කියන ශෝක වීම, වැළපීම්, අතුලාන්තයෙන් ඇතිවෙන ගිනි ගන්න ස්වභාවයේ තියෙන චිත්ත පීඩා මේ වගේ දේවල් ඉඳලා මනුෂ්‍ය సంతානයක විඳින්න සිද්ධ වෙන දුක්ඛන්දරාව කොච්චරද කියලා කියන්න බෑ. ඒවා දන්නේ තම තමන්ගේ අභ්‍යන්තරයයි. සැප විඳින්න ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය කිව්වට වැඩි දෙනෙක්ගෙන් අහලා බැලුවොත් අපි ඔය hina වෙලා කතා කරලා හිටියට වැඩිපුර වාර ගන්න යම් කිසි කනස්සල ස්වභාවයක් කැමති දේ නොලැබුණා වගේ ගතියක් මොකක් හරි වැරදීමක් තියෙනවා වගේ අදහසක් වැරදුනා වගේ ගතියක් මොනතරම් දේවල් ලැබුණත් අපේ సంతානවල එන පුංචි වැරදිච්ච ස්වභාවයක් දැනෙන ගතියක් තියෙනවා. බරක් උස්සන් ඉන්නවා වගේ ගතියක් තියෙනවා. දැන් ලැබෙයි කියලා මිල මුදල් නෙවෙයි. මේ සමන් කැමති දේවල් මේ මොහොතේ මෙතෙන්ට මට මේ විදිහට ලැබෙයි කියලා අතුලාන්තයෙන් ඉල්ලන ගතියක් අපහසුයක් තියාගෙන තමයි අපි ජීවත් වෙන්නේ. අන්න ඒකින්ද කොච්චර අපි එදා දවසට කතා බහ කරලා කටයුතු කරලා හිටියට අතුලාන්ත ශෝක වීම තියෙනවා. සිත පොළාපනින උල්පතකින් පොළාපනින වතුර වගේ මහා ප්‍රීතියකින් ඉපිලිලා තියෙන අවස්ථා බොහෝම අඩුයි. සිත ප්‍රීතියෙන් ඉපිලිලා කියනවා නම් තමයි ජීවිතයක සාර්ථකභාවය කියලා කියන්නේ. ඒ මොකද ඉතින් අපි හැමදේම කරේ එකට නේද? හොඳට මතක ඇති විභාගයක් සමත් වෙච්ච දවසක් තමන්ගේ ජීවිතයේ තිබ්බ බලාපොරොත්තු හොඳට ඉෂ්ට වෙච්ච දවස් තියෙනවා. දවස් කීපයක් තියෙනවා ජීවිතේ. ටික දවසක් යනකම් ඔන්න ඒ වගේ තිබුණා. එක මොහොතක තිබුණා නේද? මතක් වෙනකොට සතුටුයි කියලා හිතාගෙන ටික දවසක් ඉඳලා ටික දවසකින් ඔක්කොම ඉවරයි. මම හැමදාම මතක් කරන්නේ අපි ලොකු ජයග්‍රහණයක් ලැබුවා කියලා. එතකොට ඉතින් හරි ප්‍රීතියෙන් ඉඳලා ගොඩක්ම හිතවත් කෙනෙකුට අපි කතා කරලා කියනවා මේක මම මෙච්චර ලොකු ජයග්‍රහණයක් ලැබුවා කියලා.
මොනවා හරි පැත්තකින්. ඒ කතා කරපු කෙනා ඒකේ තරම් ගණන් ගත්තේ නැත්තම් අපේ ජයග්‍රහණය තියෙද්දිම අපිට මොකද වෙන්නේ එකපාරටම? නේද? දුක් ඇති වෙනවා. ඒ වගේ මොන පැත්තකින් හරි මේ හිතේ දුක් ඇති වෙන ස්වභාවයටමයි වැටෙන්නේ. අන්න ඒකෙන් ආරක්ෂා කරගන්නේ නැතුව අපි හැම වෙලේම බලන්නේ දුක් ඇති වෙන ස්වභාවය නැති කරගන්න අපි කැමති විදිහට ඔක්කොම ලෑස්ති කරගන්න හදන්නේ. මම අහවල් අය දැකීමෙන් මට නොදැකීමෙන් මට දුක් ඇති වෙනවා කියලා දැනෙනවා නම් මම කරන්නේ මොන උපක්‍රමයක් කරලා හරි මුදල් විය පහදම් කරලා හරි වෙනත් උපක්‍රමයක් කරලා හරි දැකීමට ක්‍රමයක් හදා ගන්නවා. බොරු කියලා හරි කේලම් කියලා හරි කොහොම හරි කරගන්න. ඊළඟට යමක් මට ලබා ගැනීම ගත්තේ නැත්නම් දුක් උපදිනවා කියලා මට දැනෙනවනම් අපි කොහොම හරි ඒක ලබා ගන්න ලොකු උත්සාහයක් ගන්නවා. එන්නත් මේ මොකද මම නිකම් මෙහෙම අහන්න ඔකොටම ඉස්සෙල්ලා මේ ශාරීරික වේදනාද මානසික වේදනාද අමාරු. මානසික වේදනාව අමාරුයි. දැන් මේ වෙලාවේ කවුරු හරි එනවා නම් කඩු පොළු කිරිසි අරගෙන අපිව කපන්න කොටන් එනවා කියලා ආරංචි වුණොත් අපි කොහොමද දිවිල්ලා දුවනවද නේද? එහෙම එකක් මේ වෙලාවේ මෙතන තව චුට්ටකින් සිද්ධ වෙනවා කියලා කවුරු හරි කිව්වොත් අපි හරිය බයෙන් දුවනවා. මොහොතකට හිතන්න කායික වේදනාව වලට වැඩිය මානසික වේදනාව අමාරුයි කියව නේද? එතකොට අපේ හිතට දුක් ඇති වෙන ඒවා සිද්ධ වෙනවට එහෙනම් අපි කොච්චර අකමැතිද? දැන් මෙතන කායික වේදනාව දෙන්න කවුරු හරි එනවා කිව්වොත් කොච්චර බයෙන් දුවනවද නේද? එහෙනම් මානසික වේදනාව වලට අපි දන්නේ නැතුනට අපි කොච්චර බයද? අපේ චිත්තසංතාන වල මානසික වේදනා ඇති වෙනකොට අපි ගොඩාක් බයයි. අන්න ඒ බය හින්දා දෙමව්පියෝ දරුවන්ට කියනවා මේ මං අහලා තියෙනවා. ඔයාලගේ මුදල් අපිට ඕනෙත් නැහැ. ඔයාලගේ මොකුත් අපිට ඕනේ නැහැ. හැබැයි පුතේ ඔයාලා හොඳින් ඉන්න ඕනේ කියලා. නේද? ඇයි? හොඳින් නොහිටියොත් මොකද්ද ප්‍රශ්නේ? එයා ගෙදර ළමයි හොඳින් නොහිටියා කියලා ප්‍රශ්නයක් නැහැනේ. තමන්ගේ දරුවෝ හොඳින් නොහිටියොත් අන්න ඇතුළාන්තය පිච්චීමකට දැවීමකට එනවා. අන්න බලන්න අන්න ඒ වගේ ඒකින්ද ඒක සිද්ධ වෙනවට බයයි. ඒකින්ද හැම වෙලේම අපි අපේ ආසන්නයේ ඉන්න කීප දෙනාව ආරක්ෂා කරන්න උත්සාහ කරනවා. ඇත්තටම ආරක්ෂා කරන්න උත්සාහ කරන්නේ කාගේ පහසු සඳහාද? ඔය කීප දෙනෙකුට අපි කියන හැමදාම මේ පරිස්සමෙන් ඉන්න ඕනේ කියලා. කාට ආදරේද දෙ කියන්නේ? හොඳට හිතලා බලන්න මම කියන්නේ. අපි කීප දෙනෙකුට කියනවා ලෝකේ ඉන්න නේද? පරිස්සමෙන් ඉන්න, ප්‍රවේශමෙන් ඉන්න කියලා. කාට ආදරේද දෙ කියන්නේ? අපිට ආදරේට කියන්නේ ඇයි? මොනවාරි වුණොත් මේක අස්ස තමයි දෙන්නේ. නේද? එහෙනම් අපිටත් කවුරුහරි කියනවා නම් පරිස්සමෙන් ඉන්න කියලා. ඇයි? ඒකට එයාලට තියෙන ආදරේට නැත්නම් අපිට තියෙන ආදරයකට නෙවෙයි. ඔය වගේ මේක දෙපැත්ත තුන් පැත්ත හැරිච්ච එකක්. අපිට හොයාගන්න බැරි එකක් මේ ජීවිතේ. එතකොට මේක හරියට තේරුම් බේරුම් කරගන්න ඕනේ. සමහර දෙමව්පියෝ මට කියන වෙලාවකට මට භාවනාවක්වත් කරගන්න බෑ හාමුදුරනේ. මට නිදහසේ ඉන්නත් නැහැ. මෙන්න මේ අහවල් කෙනාගේ එක්ක මගේ ස්වාමියාගේ එක්ක භාර්යාවගේ එක්ක ලොකු පුතාගේ එක්ක අම්මගේ තාත්තගේ ආගේ හරි එක්කෙනෙක්ගේ තියෙන වැරද්දක් හින්දා ඒ ප්‍රශ්නේ විසඳගන්න මට නිදහසේ ඉන්න බෑ කියලා කියනවා. සම්පූර්ණ වැරද්ද වැටෙන්නේ එහා පැත්තට. ඒ කියන්නේ අහවලාගේ වැරද්ද හින්දා මට නිදහසේ ඉන්න බෑ කියලා. ධර්මානුකූලව හිතලා බැලුවොත් ධර්මානුකූලව අපි විමසලා බැලුවොත් වැරද්ද කාගේද? වැරද්ද තමන්ගේ. ඇයි? ඒ හිත සකස් කරගත්තේ නැතිකම. ඒකායනෝ අයං වික්ඛවේ මග්ගෝ. ඒකායන මාර්ගය. ඒකායන මාර්ගය මොනවටද? ශෝක පරිද්දවානං සමතික්කමාය. ශෝක පරිදේව නැති කරගන්න. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. දුක් දෝමනස් දුරු කරන්න. ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සත්‍ය කිරියාය. නිවන් දකින්න. හරි? නිවන් දකින්න සත්තාන විසුද්ධිය. සත්‍යයේ සිතෙහි පිරිසිදු භාවය පිණිස. සිත අපිරිසිදු වෙන්නේ අකුසල් වලින්. ශරීර අපිරිසිදු වෙන්න නම් දූලි කුණු ආදී. සිත අපිරිසිදු වෙන්නේ අකුසල් වලින්. එහෙනම් අකුසල් වලින් සිත අපිරිසිදු නොවෙන්නත්
ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදිය නැති කර ගැනීම සඳහා ඒකායන මාර්ගය විදිහට බුදුරජාණන් වහන්සේ යම් මාර්ගයක් දේශනා කරලා තියෙනවා. මට උදේම අපි හිතමුකෝ අම්මෙකුට හෝ තාත්තෙකුට නැත්තම් තරුණ කෙනෙකුට උදේම ඇතුලෙන් පුපුරනවා වගේ ශෝකයක් ඇති වෙනවා. දැවෙනවා වගේ, හුරනවා වගේ නේද? එහෙමනේ නේද? නිකන් අමුතු එක අපිට කාටවත්වත් මෙන්න මේ විදිහයි එක කියලා කියන්න බෑ. ශෝක ඇති වෙනකොට නේද කන් රත් වෙලා, ශරීරයත් වෙනස් වෙලා, මූණ පල්ලෙහා පැත්තට වැටිලා නේද? අර කටේ තියෙන හිනා පැත්තට නෙවෙයි අනිත් පැත්තට. හිත අඳිනකොටත් අඳින්නේ එහෙම නේද? මේ පැත්තට තිබ්බනම් හිනා පැත්තට, මේ පැත්තට තිබ්බ. මේ පැත්තට යනවා කට නේද? ඊළඟට ශෝක වෙලා ඉන්නේ. අන්න එවැනි ශෝකයක් ඇති වුනහම අපි ඒක නැති කරගන්න උපක්‍රමයක් පාවිච්චි කරනවා. අපි හිතමු කාව හරි දැක්කේ නැති හින්දායි ශෝකය කියලා. ඒක නැති කරගන්න මොකද කරන්නේ? මේ කිලෝ 70ක් විතර වෙච්ච මේ ශරීරයත් උස්සගෙන කොහොම හරි ආවා. ඒ මොනවා හරි උපක්‍රමයක් දාලා යනවා ගිහලා දැක ගන්නවා. හරිද? යමක් ආහාරයට සතියකට සැරයක්වත් ගන්න තියෙන දෙයක් ගන්න බැරි වෙච්ච හින්දායි මේ ශෝකය කියන්නකෝ. ඒතර මොකද කරන්නේ? කොහොම හරි ඒක කරගන්නවා. අන්න ඒ ක්‍රමේ නේද ශෝක නැති කරගන්න, පරිදේව නැති කරගන්න අපි භාවිතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ඒ ක්‍රමයද? නෑ. නේද? ඒකයි මේ ශෝක ඉවර වෙන්නේ නැත්තේ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ආදිය ඉවර වෙන්නේ නැත්තේ ඒකයි. මේ බලන්න එක සැරයක් ගිහිල්ලා අපි යම් දෙයක් බලලා Taman කැමති කෙනෙක් දැකලා ශෝකේ නැති කරගත්තා කියන්නේ ඇන්දෑ ගෙදරවට පස්සේ මොකද වෙන්නේ? නැත්තම් අනිත් පැත්තට හැරිලා එන්න පටන් ගන්නකොට මොකද? යනකම් හොඳයි ගිහිල්ලා නොයොසිලිවත්කමෙන් ගිහිල්ලා හම්බුණාද සතුටුයි අනිත් පැත්ත හැරෙනකොටම එහෙනම් යන්න ඕනේ කියලා අනිත් පැත්ත හැරෙනකොට මොකද වෙන්නේ? දරුවෙක් පිටරට ඉඳන් එනවා කියන්නකො. ආපු ගමන් එනවා කිව්වම සතුටුයි ආපුවාම සතුටුයි. එන්න මොකද වෙන්නේ? නේද? නැගිනහිර ගිර පායලා පල්ලෙහාටම යනවා වගේ අනිත් පැත්තටම යනවා වගේ. ඒ වෙලාවෙ ඉඳන් ඊළඟට තියෙන්නේ යෑම. ඊට තිබ්බට වැඩි ප්‍රශ්න වැඩි වෙනවද නැද්ද? එහෙනම් මේ ක්‍රමය తాවකාලික සුළුම විතරයි අනිත් එක නැවත දුක් ඇති වෙන ක්‍රමයක්. එහෙනම් මේ ක්‍රමය හරියනවද? ශෝක ඇති වෙනකොට පරිදේව ඇති වෙනකොට අපිට නිකන් හරි මතක් වුණාද මේක නැති කරගන්න බුදුරජාණන් වහන්සේ මොකද දේශනා කරලා තියෙන්නේ කියලා හොයන්න ඕනේ කියලා. නේද? මේ කිලෝ 70 ශරීරය තරම් දුවන්න හිතෙච්ච අතේ දෙව්වා මිසක්කා නේද? මේකට බුදුරජාණන් වහන්සේ මොකද්ද කරන් තියන්නේ කියලා දේශනා කරලා තියෙන්නේ මොකද්ද කියලා විමසුවාද? එව්වාද? නෑ. ඉතින් මම එනුම් පද කියන්නයි දැන් යන්නේ. එනුම් පද කියන්නේ ඇනෙන පද. ඇනෙනකොට රිදෙනවා. රිදෙනකොට හැදෙනවා. නේද? බෞද්ධත්ව විදිහට අපි බුදුරජාණන් වහන්සේව හඳුන ගන්න ඕනේ, ධර්මයේ හඳුන ගන්න ඕනේ, මහා සංඝරත්නය හඳුන ගන්න ඕනේ. මේ ශාසනය තියෙන්නේ බුදු පූජාවන් තියෙන්න විතරක් නෙවෙයි. ඒක කරන්න ඕනේ. නෑ කියන්නේ නැහැ. අඩුම ගානේ දේශනා 3-4කට සැරයක්වත් මම මේක මතක් කරනවාමයි. මතක් කරන්නේ මෙච්චර වටින ශාසනයක්. සාරා සංකේ කල්පලක්ෂයක කාලයක් තිස්සේ පෙරම්දම් පිරුවා නියත විවරණ ගත්තයින් පස්සේ විතරක්. මේ ශාසනයේ පරම අරමුණ බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව අවදීයේ ඉඳන් තිබ්බ පරම අරමුණ මනුෂ්‍යයා විඳින දුකෙන් අයින් කරන්න. සංසාරගත සත්‍යයට විඳින්න වෙලා තියෙන අනන්ත අප්‍රමාණ දුක්ඛ ස්කන්ධයෙන් සම්පූර්ණයෙන් අයින් කරලා සුවදායක ජීවිතයක් ලබා දීම තමයි බුදුරජාණන් වහන්සේගේ අරමුණ. අපි ඒක තියාගෙන මොකද කරන්නේ? උඩින් යනවා. හරි. දාන කොච්චර දීලාද? හොඳයි දෙන්න ඕනේ. හරි. එතකොට මල් කොච්චර පූජා කරලා ඇද්ද? හඳුන් කුරු කොච්චර පූජා කරලා ඇද්ද? ඒක තමයි බොහෝ දේ බෞද්ධය විදිහට මම මොනවද කරේ කියලා බලන්න ඕනේ. මම මොනවද බෞද්ධයෙක් විදිහට මම බෞද්ධ උපාසකෙක් උපාසිකාවක් විදිහට සපත කරා. බුද්ධං සරණං ගච්ඡාමි කියලා. එහෙම කරලා මම මොනවද කරේ? මගේ දුක් දැන් අඩු වෙලාද? කියලා බලන්න. මගේ දුක් දැන් අඩු වෙලාද? එහෙනම් මම ශාසනයෙන් මුකුත් ප්‍රයෝජනයක් අරගෙන නෑ මම ආයෙ කිසි කතාවක් නෑ.
අඩුම ගානේ මේකේ කොච්චර වටින මානසික ප්‍රතිකාර. මානසික ප්‍රතිකාර ඒ ඔක්කොම එහෙමයි. මේ අනිත්‍ය දේ දැකලා නිත්‍ය වශයෙන් දැනෙනවා කියන්නේ විකෘතියක්ද නැද්ද? විපල්ලාසයක් ඒක. ඒක මානසික වෙනසක් කෙනෙක්ගේ. දුක්ඛේ දැකලා සැපයි කියලා කියනවා කියන්නේ විපරීත ගතියක්ද නැද්ද? වෙනසක් ඒක. අපිට හිතෙන විදිහ වෙනස්. වෛද්‍යවරු පොඩ්ඩක් මනස එහෙම වුණා කියලා නේද? රෝගීන් එක්කන් ගිහිල්ලා මොකද ප්‍රතිකාර කරන්නේ? ඒ දැකලා තියෙනවා මේ මනස විකාර වුණාම හිතෙන්නේ වෙන විදිහකට නේද? දැන් අපි දැකලා ඇති පාරේ යනකොට මේ සමහර වෙලාවට තනියම අර මොකක් හරි මේ පදික වේදිකාවක් උඩට නැගලා මේ කතා කරනවා නිකන් ලොකු පිරිසක් ඉන්නවා වගේ දැනි කතා කරනවා. අපි කියනවනේ උම්මත්තකෙක් කියලා. ඒ වගේ මේ එයාට මේ පේන දේ දැනෙන දේ නෙවෙයි වෙන දේවල් පේන්නේ දැනෙන්නේ. ඒ වගේ අපිටත් අනිත්‍ය දේ නිත්‍ය වශයෙන් දැනෙනවා නම් අනාත්ම දේ ආත්ම වශයෙන් දැනෙනවා නම් දුක් දේ සැප වශයෙන් දැනෙනවා නම් වෙනසක්ද නැද්ද? වෙනසක්. වැරදීමක්. ආන්ගේ වැරදීම නිවැරදි කරගත්තාම ඔය ප්‍රශ්නේ හදෙනවා. හරි? මෙන්න මේක නිවැරදි කරන්න අපිට ලෝකය ගැන හිතන විදිහ නෙවෙයි හිතෙන විදිහ වෙනස් කරන ධර්මයයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒකින්ද මේකේ අරටුව මේකේ අර්ථය මේකේ හරය ගැන අපි ලොකු අදහසක් ඇති කරගන්න ඕනේ. මේක හරිය අපහසු වැඩක්. මොකද මේක රිදිරිදිද්දිම කරගන්න ඕන බෙහෙතක්. පෑරිද්දිම කරගන්න ඕන බෙහෙතක්. මේ වෙලාවේ මම ජීවත් වෙන්නේ කාට හිතෙන හැටියටද? ලොකු ප්‍රශ්නයක් මම මෙහන් හදන්නේ. මම මේ වෙලාවේ ජීවත් වෙන්නේ කාට හිතෙන හැටියටද? මට හිතෙන හැටියට. එතකොට මම වැරදි කියලා මට හිතෙයිද? මට හිතෙන හැටි වැරදි කියලා මට දැනෙනවද? නෑ. ඔන්න ඔය නොදැනීම හින්දා අපි හරියට ගැටලුවක ඉන්නේ. අපේ සාමාන්‍යයෙන් මහ පොළොවේ ඉඳලා අඩි 5ක් විතර උඩින් ඔළුව තියෙනවා. නේද? මස් ඔළුව. අනිත් ඔළුව කොයි හරි වගේද? නේ. මේ මස් වලින් හරි ඔළුව නම් තියෙන අඩි 5ක් විතර උඩින්. අනිත් එක නේද? එච්චර උඩට අපේ ඔළුව යන්නේ ඇයි? එච්චර මාන්නයක් එන්නේ ඇයි? නොදැනුවත්කම හින්දා. පංච උපාදානස්කන්ධය පිළිබඳ නොදැනීම හින්දා පංච උපාදානස්කන්ධය සැප කොට ගන්නවා. මේක අපි තෝරගන්න බලමු පොඩි උදාහරණයකින් තෝරගන්න බලමු. එතකොට අපි මේ කරන්න යන වැඩ පිළිවෙල මොකද්ද කියලා නැවත අදහසක් ඇතිවෙන. මේවා හැම වෙලේම මතක තියාගන්න ඕන කරුණු. මට මාලයක් හම්බෙනවා ඉමිටේෂන් මාලයක්. හරිද? හොඳ බරක තියෙනවා, ලස්සනටත් තියෙනවා. මම දන්නේ නැහැ මේක ඉමිටේෂන් කියලා. මං හිතන්නේ මේක රත්තරන් මාලයක්. මේ මාලය දැක දැන් මට සතුට පුදිනවද නැද්ද? ඒ සතුට හරි සතුටක්ද? ඒක හරි සතුටක්ද? ඒක වැරදි සතුටක් නේද? ඒ කියන්නේ නැති දෙයක් තියෙනවා කියලා හිතාගෙන ඇති වෙන සතුටක්. ඒ වුණාට ඒක සතුටක් නෙවෙයිද? ඒ සතුටෙන් පැහැදිලිව ඉන්නවද නැද්ද කෙනෙක්? අපි දැන් ওই මාළේ හම්බුණා කියලා කාට හරි තෑග්ගක් විදිහට හම්බුණා. යා හිතන් ඉන්නවා රත්තරන් මාලයක් කියලා ගොඩක් වටිනවා කියලා. දැන් එයා සතුටෙන්ම ඉන්නවා. ඒ සතුට එයා විඳිනවද නැද්ද? එහෙනම් ඒක පැහැදිලිව හැදිච්ච සතුටක්ද නැද්ද? ඒක පැහැදිලි සතුටක්. ඒක ඇත්තක්. ඒක සතුටක්. නමුත් ඒ සතුටට හේතු වෙච්ච තැන තියෙනවා නොදැනීම කියන කාරණාව. නේද? මේ ලෝකයේ සමහර සතුට වෙන දේවල් තියෙනවා ඇත්ත දන්නේ නැති හින්දා සතුට උපදින හැබැයි උපදිනවා සතුට කියන එක උපදිනවා. ඒකේ කිසි අඩුවක් නැහැ. ඇත්තම රත්තරන් මාලයක් හින්දා උපදින සතුටම අර තැනත්තාට මේ බොරු මාලේ හින්දා උපදිනවද නැද්ද? ඊයේ සතුටම උපදිනවා. ඒකේ කිසිම අඩුවක් නැහැ. එහෙනම් එයා ඒ සතුට විඳිනවා. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. නේද? නමුත් ඇත්තම රත්තරන් මාලයක් හින්දා විඳින සතුටයි මේ විඳින සතුටයි අතර වෙනසක් තියෙනවා. මොකද්ද වෙනස? ඇත්තම රත්තරන් මාලේ හින්දා විඳින සතුටක් තියෙනවා නම් එතන නොදැනීම මිශ්‍ර වෙලා නැහැ. හරිද? ඒක දැනගෙනයි විඳින්නේ. ඒක හින්දා
පසු කාලීනව දුකක් ඇති වෙනවද? දුකක් ඇති වෙන්න හේතුවක් නැහැ. මොකද ඒක ඇත්තම රත්තරන්. කවදා බැලුවත් එයා ගිහිල්ලා ඒක පරීක්ෂා කරලා බැලුවත් සතුට වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. නමුත් නොදැනීමක් හින්දා වැරදීමක් හින්දා මේ විඳින සතුට ඒ වෙලාවට හොඳයි. ඒකේ ආස්වාදයක් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ ආස්වාදයක් තියෙනවා නේද? ඇයි? එයා පැහැදිලිවම කියන්නේ මේක රත්තරන් මාලයක් කියලා. හැබැයි එයා කොයි වෙලාවෙ හරි එයා දුකටපත් වෙනවද නැද්ද? ඇයි? එයා ඇත්ත දැනගත්ත දවසක ලොකු දුකකටපත් වෙනවා. හරි? එහෙනම් මේ ලෝකේ සමහර සතුටු වීම තියෙනවා මිනිස්සු නොදැනීම් හින්දා හිතේ හැබැයි සතුට කියන දේ හැදෙනවා. සතුටුනුත් ඉන්නවා. නමුත් ඒක අනාග පිනිබිඳ වාගේ. නේද? කොයි මොහොතක ඇත්ත දැනගත්තාද ඒත් එක්ක අර සතුට මහා දුකකට පෙරලෙනවා. අන්න ඒ වගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය පිළිබඳ අපිට නොදැනීමක් තියෙනවා. ඒකේ ඇත්ත తත්වය පිළිබඳ අපේ මනසට ගෝචර නැහැ. අන්න ඒ අගෝචර ස්වභාවයෙන් හින්දා මොකද වෙන්නේ? අපි ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගන්ධ, දිවට දැනෙන රස, ශරීරයට දැනෙන පහස ආදීෙහි ඒ අරමුණෙහි අපිට සතුට කියන එක උපදිනවා. හරිද? ඉතින් සතුට කියන එක හැදෙනවා. දැන් අම්මා දැක්කම සතුටුයි, තාත්තා දැක්කම සතුටුයි, දරුවෝ දැක්කම සතුටුයි, භවභෝග සම්පත් දැක්කම සතුටුයි. හරිද? ශරීර දැක්කම සතුටුයි. එතකොට මේවා පිළිබඳ මහා ඇතුළෙන්ම පුදුම සතුටක් උපදිනවා. අපිට කවදා හරි ගැඹුරෙන්ම ඉතා ගැඹුරෙන්ම තේරුම් ගන්න සිද්ධ වෙනවා දවසක මට දැන් සතුට උපදිනවා තමයි. නමුත් මේක දුකකට පෙරලෙනවාමයි. නේද? අන්න ඒ දැන් උපදින සතුට වැරදි සතුටක් නම් කවදා හරි මට ඒකෙන් හානියක් වෙනවද නැද්ද? මං අහන මේ අතංගේ ජීවිතේ මේ වෙනකොට අද මේ වෙනකොට යම් දුකක් උපදින්නවා නම් මොන හරි කාරණාවක් හින්දා අතීතේ සතුට වෙච්ච දේවල් හින්දාමද නැද්ද? කියන්න බලන්න. මං කියන හින්දා නෙවෙයි හොඳට හිතලා බලලා කියන්න. දරුවෙක් හින්දා දුක තියෙනවා කියන්නකෝ. දරුවෙක් හින්දා Tamanට දුක් තියෙනවා කියලා හිතන්න පිළිසිඳ ගත්ත දවසේ ඉඳලා මොකද උනේ? පුදුම සන්තෝෂයෙන් හිටියද නැද්ද? මගේ දරුවා කියලා සන්තෝෂයෙන් හිටියා. දැන් මේ පස්සේ තේරෙනවා මගේ නෙවෙයි කියලා. නේද? පස්සේ තමයි තේරෙන්නේ ආයෙනම් ඉස්සෙල්ලා හිතාන් හිටියේ රත්තරන් කියලා. දැන් තේරෙනවා රත්තරන් නෙවෙයි කියලා. නේද? විවාහ වෙන්න ඉස්සෙල්ලා හිතාන් ඉන්නේ රත්තරන් කියලා. නේද? ඊට පස්සේ තමයි තේරෙන්නේ ඒක විවාහ වෙන්න විතරක් නෙවෙයි. නේද? ඕනම කෙනෙක් ගැන ඕනම දෙයකට ඉස්සෙල්ලා අපි හිතාන් ඉන්නේ රත්තරන් කියලා. පස්සේ තමයි තේරෙන්නේ මේවා මොකද රත්තරන් කියන්නේ මොකද? රත්තරන් කියන ලෝහයට උත්තර තියෙන වටිනාකම මොකද? වෙනස් වෙන ස්වභාවය අඩුයි. දිරන ස්වභාවය අඩුයි. නොදිරනවා නෙවෙයි, නැත්නම් ස්ථිර එහෙම නෙවෙයි. දිරන ස්වභාවය අඩු නම් වටිනාකම් තියෙනවා. ඉතින් එහෙම හිතාන් හිටියව වේගෙන් වෙනස් වෙනවා කියලා දැනෙනකොට ඔන්න දුක් උපදිනවා. හොඳයි. අනාගතයේ උපදින්න තියෙන දුක් වර්ගයක් තියෙනවද නැද්ද? අනාගතයේ උපදින්න තියෙන දුක් වර්ගයක් තියෙනවද නැද්ද? ළඟින් ඉන්න අයගේ වෙන්වීම, අම්මාගේ වෙන්වීම, තාත්තාගේ වෙන්වීම, සහෝදරයාගේ වෙන්වීම, ශරීරයේ දි รา යාම, අසනීප සිද්ධ වීම. මේ වගේ බොහෝ දේවල් අනාගතේ ලැබෙන්න තියෙනවාමයි. සියලු දේ අතහරින්න වෙනවාමයි. අතහරින්න කියන්නේ සියලු දේ දාලා යන්න වෙනවා. මෙන්න මේ ස්වභාවයක් තියෙන ලෝකයේ එහෙනම් ඇයි අපිට මෙතර නේද ඔය සතුටු වෙන දේවල් තියෙනවා නම් ඒවා ඇවිල්ලා බොරුවට උපදින සතුටක්. වෙනස් වෙන දේවල් හින්දා උපදින සතුටක්. ඒකින්ද අපි මහා දුක්ඛිත තත්යකටපත් වෙනවා. ඒ මදිවාට බලන්න යම් කිසි දෙයක් ගැන කැමැත්තක්, ආසාවක්, මගේ කියන හැඟීමක්, බැඳීමක් ඇති වුණාද? ආන්ගේ බැඳීම නිසාවෙන් ඒ බැඳීම ඇති වුණේම කොහොමද? සතුටු වෙලා. මොනවෙන්ද? ඇහැ කන නාසය දිව ශරීරයෙන් අරමුණු අරගෙන හොඳට හිත සතුටු කරගත්තා. මටම හම්බෙච්ච දේ මගේම දේ ආය වෙන කාටවත් දෙන්නේ නැහැ කී හොඳට සතුටු වුණා නේද? ආන්ගේ සතුටු වීම හේතු වෙලා තමයි මේ පසු කාලීන දුක් ගොඩක් උපදින්නේ. එතකොට මෙන්න මේ தত্ত্বය හින්දා අපි මේක තේරුම් අරගෙන
හිතෙන් අපේ මානසිකාරයෙන් මේ தත්ත්වය හැම වෙලේම හිතේ නැగిලා යන විදිහට සකස් කරගන්න ඕනේ. මොකද මේ සතුටු වීමෙන් ඇති පළක් නැහැ කියලා තේරෙනවා. මොකද මං අහන මේ අත්තන්ගේ මොනවා හරි දෙනවා නම් කවුරු හරි අපිට ආපහු ගන්න මොනවා හරි දෙනවා නම් ටික දවසකින්ම ආපහු ගන්නවා නම් වැඩක්ද? නේද? වැඩක් නැහැ. දෙසරයක් තුන් සැරයක් 10 සැරයක් 15 සැරයක් මොනවා හරි දීලා ආපහු ගත්තා නම් ආයෙ සැරයක් දෙන්න හදුවොත් අපි මොකද කියන්නේ? ඕනෙම නැහැ. නේද? ජීවිතේ අපිට ලැබිච්ච හුඟක් දේවල් දැන් ආපහු අරන්ද නැද්ද? සමහර අයගේ තරුණ ජීවිතේ මේ වෙනකොට අරගෙන. නේද? නිරෝගී ජීවිතයත් අරගෙන. අම්මවත් අරගෙන. තාත්තවත් අරගෙන. සමහර අයගේ පොඩි කාලේම අම්මා තාත්තව ගන්නවා. නේද? ආදරයෙන් හිටිය සීයාච්චිවත් අරගෙන. ඉතින් මේ වගේ බොහෝ දේවල් අපි ළඟ තිබුණ දේවල් දැන් මේ වෙනකොට අරගෙන අහකට. ඉතින් ටිකත් ඔක්කොම ගන්නවද නැද්ද? ලැබිලා තියෙන සියලු දේ ගන්නවද නැද්ද? එහෙනම් ආපහු ගන්න දෙයකින් වැඩක් තියෙනවද? නේද? ආපහු ගන්න දේවල් වලින් වැඩක් තියෙනවද? ඔය අමාරුවෙන් හම්බ කරගෙන තියෙන දේවල් ඔක්කොම ආපහු ගන්නවා. ඒක කොයි වෙලාවෙද කියන්න බෑ. නේද? කෙනෙක් හිතයි මට ඉතින් ඔන්න රූප සම්පත්තිය තියෙනවා. ඒක නම් ආපහු ගන්න තව අවුරුදු 10ක් යයි 15ක් යයි එතකම් මං ඉන්නවා. කෙනෙක් හිතයි මට ධන සම්පත්තිය තියෙනවා. ඒක ගන්න ආපහු ගන්න සෑහෙන කාලයක් යයි. ඒකත් එක්කම මං ඉන්නවා. එහෙම වෙලාවක් එහෙම කියන්න පුළුවන්ද? නේද? උණු වතුර ටිකක් ඇඟේ වැටුනොත් ඇති. නේද? කොහේ හරි යනකොට ඉස්සලා පොඩ්ඩක් වැටලා මූණ හැප්පුණොත් ඇති. එහෙනම් ඒ වගේ කොයි මොහොතක මේක ආපහු ගන්නවද කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ. නෑ. එවැනි අවිනිශ්චිත දේවල් වලින් සතුට ලබන අපේ සතුට පළක්ද? ඇති පළක් නෑ. අනිත්‍ය ස්වභාවය, අනාත්ම ස්වභාවය, දුක්ඛ ස්වභාවය මේ සංස්කාරයන්හි තියෙනවා. මේ ලෝකේ අපේ సంతానගතව හරි මේ ශරීරවල හරි කොහේ හරි තැනක මොනවා හරි දෙයක් සකස් වෙනවාද? ඒ සකස් වෙන හැම දෙයක්ම නැති වෙනවා. ඒ නැති වෙන හැම දෙයකම අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තියෙනවා. හරි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තියෙනවා. ඉතින් මේක මම මෙහෙම කියන්නම් තව චුට්ටක් තේරෙන්න මේ මොනවා හරි දෙයක් හිතන්න බලන්න මොනවා හරි දෙයක් Tamanට ලැබිලා තියෙන දෙයක් වෙනස් වෙන්නේ නැති දේ මොකද්ද කියලා පොඩ්ඩක් බලන්න බලන්න මොනවද තියෙනවද? දරුවා, සහෝදරයා, ඥාතියා, ගෙදර, ඉඩම මොකද කියන්නේ? ඔක්කොම වෙනස් වෙනවා නේද? ඔව්. මොන මන්ද මේ පවන්නත් පෙන්වන පොඩ්ඩක්. ඔන්න අපි දැන් දැක්කා නේද? දැන් මොනවද තිබ්බේ කියලා මං අහනවා. මොනවද දැන් මතක තියෙන්නේ? මොනවද දැක්කේ? මීටක් තිබ්බා. නේද? සුදු පාටයි. වටේට රවුමට බෝඩරයක් වගේ එකක් තිබ්බා. මේ වගේ දේවල්. මං අහන එන කීයක් තිබ්බද? ඔන්න දැන් උත්තර නැහැ. දැන් මං ආයෙ පෙන්නන්න යන්නේ. දැන් මොකද වෙන්නේ? දැන් ලෑස්තිලා ඉන්නේ මොකටද? ඔන්න දැන් පෙන්නන්නේ නැහැ. දැන් බලන්න ඕම් බලන්න දැන් පෙන්නනකොට මොකද වෙන්නේ? ඉක්මනට අරමුණ යන්නේ එතෙන්ටයි නේද? මේ ලෝකේ අපි ගොඩක් දේවල් දකිනවා. අහනවා, විඳිනවා. ඒකේ තියෙන හැම දෙයකටම අපේ හිත යොමු වෙන්නේ නැහැ. හැම ලක්ෂණයකටම හිත යොමු වෙන්නේ නැති බව තේරුණා නේද? නේද? ඒ වගේ අපි අහන, දකින, විඳින මේ සියලු අරමුණු වල අනිත්‍ය ලක්ෂණය තියෙනවා. ඒක අපේ හිතට අරමුණු වෙන්නේ නැහැ. අනාත්ම ලක්ෂණය තියෙනවා. ඒක අරමුණු වෙන්නේ නැහැ. දුක්ඛ ලක්ෂණය තියෙනවා. දුක් උපදින දේවල් මේවා කියලා. දරුවෙක් දිහා බලනකොට ඒ දරුවා හින්දා අර රත්තරන් මාලේ වගේ සැපකුත් උපදිනවා. හරිද? දැන් ඉමිටේෂන් මාලයකට රත්තරන් මාලේ කියලා හිතුවනම් ඒකෙන් සැපක් උපදිනවා වගේම දුකකුත් උපදිනවා. එයා ඒක දන්නවනම් මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. නේද? ඒ වගේ දරුවෙක් දකින්නකොටම සතුටක් උපදිනකොටම නැත්නම් කැමති දෙයක් දකින්නකොටම සතුටක් උපදිනකොටම අපිට සංඥා වෙන්න ඕනේ. ඒ වස්තුවේම තියෙන ලක්ෂණයක් වෙනස් වෙන බව. නේද? හැම වෙලේම වෙනස් වෙන බව. කාගෙන් හරි ආදරයක් භුක්ති විඳිනවා. ඒකෙන් හරියට සතුටු වෙනවා. නමුත් ඒකෙන් හරියට දුක් වෙනවද නැද්ද?
නේද? ආදරය කියන එක අරගෙන බලන්න මම මේ අත්තන්ගෙන් අහනවා. වැඩියෙන් වින්දේ අපි හිතමුකෝ 100ක් වින්දා කියලා දුක් හෝ සැප වේදනා ආදරයෙන් හින්දා. ඒ 100න් 100ක් ගත්තොත් විඳින වේදනා ආදරයෙන් හින්දා කීයක්ද සැප කීයක්ද දුක්? 90%ක්ම දුක් ගතිය. 10%ක් විතර සත් වැඩි අඩු ගන්න සැප ගතිය. ඉතින් වැඩියෙන් විඳලා තියෙන්නේ මොකද්ද? වැඩියෙන් විඳලා තියෙන්නේ දුක්. නේද? එතකොට කාගෙන් හරි ආදරයක් විඳිනකොට ඒ මොහොතේ අපිට අරමුණු වෙන්නේ නැහැ මේකෙන් මට දුක් ලැබෙනවා කියලා. දුක්ඛ ලක්ෂණය එතන තියෙනවා. ඒක කාගේවත් තරද්ද නෙවෙයි. හැම කෙනෙක්ගේම හිතක් හැම නිමේෂයකම වෙනස් වෙනවා. මේ අතංගෙන් අපි ගැන හොයලා බලමු. මට එක මොහොතක කවුරු හරි ගැන ආදරයක් උපදිනවා. ඊළඟ මොහොතේ කොහොමද ඒක? එකම ගානම හැම වෙලේම. වෙලාවකට ඕනමයි කියලා හිතනවා පුදුම ආදරයක් ඇති වෙන අතරේ තවත් වෙලාවකට කොහොමද? ඕනෙම නෑ මලවදී කියලා හිතනවා. නේද? ඉතින් මේ අපිට හිතෙන විදිහ ඒක. නේද? එන හැම වෙලේම වෙනස් වෙනවද නැද්ද? අන්නේ නම් කවුරු හරි කාගෙන් හරි ආදරයක් විඳිනකොට පවා මොකද වෙන්න ඕනේ? අදහසක් එන්න ඕනේ. ඕක හැම වෙලේම වෙනස්. ඒ වෙනස් වෙන ලක්ෂණය එතන තියෙනවා. අපි ඒක දකිනවා. ඒක අපි දකින්නේ අනිත් පැත්තට කිව්වට. මොන බලන්න? අනිත් පැත්තට නම් මේක බලා ගන්න ඕකමයි. Tamange වාසි පැත්තට තමයි මේ ඔක්කොම හැරෙන්නේ අපි. හරි. ආදරය කරපෙන්නේ තරහ වෙලා ඉන්නවා. හරි දැන් ආදරයෙන් හිටිය කෙනෙක් බැනලා තරහ වෙලා දැන් ඉන්නවා පැත්තකට. අපි එකපාරටම වහබුණ්ඩ යනවද? නෑ. ලොකු කම්පාවකටපත් වෙනවද? නෑ. ඇයි? දැන් ඉන්නේ තරහින්නේ. හොඳටම දන්නවා. හේතු උදේ වෙනකොට ඕක හරියනවා. එතකොට තියෙනවා අපිට සංඥාව වෙනස් වෙනවා කියලා. තරහ වෙච්ච කෙනාගේ නම් තරහ වෙනස් වෙනවා කියලා අපේ පැත්තට සංඥාව තියෙනවා. නමුත් හොඳින් ඉන්න වෙලාවට ඒක වෙනස් වෙනවා කියන සංඥාව නැහැ. නේද? මේ ලක්ෂණය වෙනස් වෙනවා කියන ලක්ෂණය දුකටපත් වෙනවා කියන ලක්ෂණය අපිට අරමුණු වෙන්නේ නැහැ. හරිද? අරමුණු වෙන්නේ නැහැ. මේක පෙන්නපුවාම එන දෙක අරමුණු උනේ නැහැ. හැබැයි මම කිව්වට පස්සේ මොකද උනේ? අරමුණු වෙන්න පටන් ගත්තා. අන්න බලන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල කටයුතු කරනකොට කවුරු හරි කෙනෙක් අර ඇත්ත අවබෝධ වෙන්න හේතු වෙන ලක්ෂණ යම් දෙයක් තියෙනවා නම් අන්න ඒ ලක්ෂණ අරමුණු වෙන විදිහට බුදුරජාණන් වහන්සේ අපිට උපදෙස් ලබා දීලා තියෙනවා. හරි? මුලාවටපත් වෙන තවත් දුකටපත් වෙන කාරණාවල් තියෙනවාද? ඒ වාගෙන් හිත ඈත් වෙන විදිහට අරමුණු ගත වෙන විදිහට අපේ හිත සකස් කරගන්න වැඩ පිළිවෙලක් තියෙනවා. අන්න එතකොට කියනවා අසිහියෙන් හිටිය කෙනාට සිහිය ඉපදුනා. අසිහියෙන් හිටිය කෙනාට සිහිය ඉපදුනා. දැනගෙන හිටිය කෙනා නොදැනගෙන හිටිය කෙනා දැනගත්තා. නොදැනගෙන හිටිය කෙනා දැනගත්තා. අසිහියෙන් හිටිය කෙනාට සිහිය ඉපදුනා කියලා කියනවා. ආන්ගේ සිහියට කියනවා මේ ජීවිතයේ පිළිබඳ යථාභූත සිහියට කියනවා සතිය. හරි? ආන්ගේ සිහිය ඒ ඉපදිච්ච සිහිය පිළිබඳ ඒ යථාභූත සිහියට කියනවා සතිය කියලා. එතකොට ඔන්න දැන් ඒ සිහිය ඉපදුනහම මොකද අපි කරන්නේ? එක පාටම තේරෙනවා ඇත්ත තමයි මම මෙච්චර කල් ඉඳලා තියෙන්නේ දන්නේ නැතුවයි කියලා. දැන් මේ බණ ටික අහනකොටත් යම් කිසි සිහියක් ඉපදුනාද නැද්ද? ඇත්තට ජීවිතේ මේ වගේ එකක් මේක තේරුම් නැති එකක් සිහියක් ඉපදුනාද නැද්ද? ඉපදුනා. ඔය සිහිය ඉපදුනාම දරුවෙක් ගැන උනත් මතක් වෙනකොට ඇත්ත තමයි වෙනස් වෙනව නේනම් මේක අල්ලගෙන හරියන්නේ නැහැ කියලා අදහසක් ආවද නැද්ද? නේද? ඔන්න ඔය සිහිය තියනවා නම් බැඳීම් අඩු වෙයිද වැඩි වෙයිද? බැඳීම් අඩු වෙනවා. දැන් අපි මේ කතා කරගෙන ඉන්නකොට යන්තම් පොඩි සිහියක් ආවා. ඒ සිහිය තියෙනවා නම් බැඳීම් අඩු වෙනවා. කොතරලා සිහිය තියෙද්ද නැහැ. දැන් ඔය තියෙන සිහිය. කොතරලා තියෙද? නැවිගේ තිනකන්වත් පැත්තක තියන්නේ ඉඳගෙන ඉද්දිම මොන හරි මතක් වුණොත් ඔය සිහිය නැතිලා. නේද? යම් කිසි සිහියක් ඇති වුණා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න ඒ සිහිය පවත්වා ගන්න. හරි. මම නිකන් මේ අත්තන්ගෙන් අහන්නම් පොඩි කාලේ හරි කොයි කාලයක හරි පැවිදි වෙන්න ඕන වගේ කියලා හිතලා නැද්ද? එක සැරයක් හරි. නැත්තම් නිකන් දත් පිටි කාගෙන වගේ මම ඉන්නකො මම භාවනා කරනවා මම
නේද? මම මේ ඔක්කොම අතහැරලා දානවා. මම මේ නේද හුදකලාව වාසය කරනවා රේමේ කියලා එහෙම වගේ නිකන් අදහස් ඇති වෙලා නැද්ද? නේද? මම පිළිවෙත් රකින්නවා, මම සිල් රකින්නවා, මම සමාධිය වඩනවා කියලා අදහස් ඇති වෙලා නැද්ද හදිස්සියෙන්? දැනට අවුරුදු ගානකට ඉස්සෙල්ලා ඇති වුණා කියලා හිතන්නකෝ. ආන් මේ වෙලාවේ ඒ ඇතිවෙච්ච කැමැත්ත, ඒ ඇතිවෙච්ච සිහිය වෙනස් වෙන්නේ නැතුව තිබුණා නම් අද කොතනද? අද ඔයිට වැඩි ආධ්‍යාත්මික වශයෙන් ලොකු දියුණුවකටපත් වෙලාද නැද්ද? මොකද උනේ? වෙනස් වුණා. නේද? අර ඇනුම් පද කියලා නැත්තම් මලගෙදරක් කියලා මොනවා හරි දෙයක් වෙච්ච වෙලාවක තමයි අර විදිහට හිතුනේ. ඉන්නවක මම කරන වැඩේ බලන්න. මම ඔක්කොම තමයි ගහලා යනවා කියලා හිතිලා නේද? ඇත්ත තමයි කියන ධර්මයක් මතක් වෙලා ඔක්කොම වුණා. නේද? නමුත් පසු කාලීනව ඒවා කොහොම ආයතරයක් අනිත් පැත්තට හැරිලා ගියා. අර වගේ සිහියක් ඉපදිච්ච වෙලාවේ ඒ වගේ කල්පනාවක් ඇති වෙච්ච වෙලාවේ ඇති වෙච්ච අදහස දිගටම තියාගන්න පුළුවන් වුණා නම් හරියටම හරි. නේද? එදා ඒ සිහිය තියාගන්න බැරි වෙච්ච හින්දා අද ආයෙ කෙලෙස් ලෝකෙට වැටිලා. අද ආයෙ අලුත් දේවල් වලට බැඳීම් ඇති වෙලා. එදා ඒ සිහිය නොතියාගත්ත හින්දා අද වැටුණා. නේද? අද මේ ඉපදිච්ච සිහිය නොතියාගත්තොත් හෙට ආයෙ වැටෙනවද නැද්ද? එහෙනම් එළඹි සිහිය මොකද කරන්න ඕනේ? පවත්වා ගන්න ඕනේ. එළඹි සිහිය පවත්වා ගන්න ඕනේ. ආන්ගේ එළඹි සිහියට කියනවා සති කියලා. ඒක පවත්වා ගන්නවට කියනවා සති ප ဋ ාණ. හරිද? අන්නේ සිහිය පවත්වා ගන්නකොට දැන් මොකද්ද සිහිය කියලා කියන්නේ බලන්න යමක් වෙනස් වෙනවා කියන සිහිය. නේද? මට ඕන හැටියට පවත්වා ගන්න බෑ කියන සිහිය. යමක් දුකයි කියන සිහිය. ඔය සිහිය තියාගෙන වාසය කරද්දී අපිට යමක් වෙනස් වෙනවා කියලා දන්නවා නම් ඒ වෙනස් වීම සිද්ධ වුණා කියලා ලොකු ප්‍රශ්නයක් එන්නේ නැහැ. මේක අපි මෙහෙම තේරුම් ගමු. පොඩ්ඩක් තේරුම් ගමු මෙහෙම. මං කියනවා අද හැන්දෑවේ මැරෙයිද? අද හැන්දෑවේ මැරෙන්න පුළුවන් මේ ඇත්තෝ. නැත්තම් Taman ආදරය කරන ඇත්තෝ අද හැන්දෑවේ මැරෙන්න පුළුවන් කියලා කිව්වොත් එහෙම. මේ අය මොකක් කියයිද? ඔව් වෙන්න පුළුවන්. ඒක ඇත්ත. මේ ජීවිතය අනියතයි. නේද? අපි එහෙම කියනවද නැද්ද? එහෙම කියනවා. හැබැයි එහෙම කිව්වට ඇතුළෙන්ම යටින්ම සදින්ම බලාපොරොත්තුවක් තියනවද නැද්ද? බලාපොරොත්තුවක් තියනවද නැද්ද? අද හැන්දෑවේ මාව නම් මැරෙන්නේ නෑ. මේ තව සතියකින් මැරෙන්න පුළුවන්. හැබැයි බලාපොරොත්තුම ඇතුළෙන්ම තියෙන බලාපොරොත්තු මොකද්ද? මැරෙන්න පුළුවන් උනාට මැරෙන්නේ මාසෙකින්. අවුරුදු 10කින් ඔහු මැරෙන්න පුළුවන්. ඒ වුණාට 10කින්වත් මාව නම් අපේ අම්මව නෑ යත් පිටුද එහෙමද? මැරෙන්න පුළුවන් තමයි. ඒ වුණාට මැරෙන්නේ කියන බලාපොරොත්තු අපි ළඟ තියෙනවද නැද්ද? ඒ කියන්නේ ඉතර කාලයක් යනකම් මේක වෙනස් වෙන්නේ නෑ, නැති වෙන්නේ නෑ කියලා බලාපොරොත්තුවක් තියෙනවා. ඉන්නත් මේ සියලු දුක් ඇති වෙන්නේ බලාපොරොත්තු කැඩිලායි කිව්වොත් මොකද කියන්නේ? නේද? අපිට ඇති වෙන සියලු මානසික දුක් ඇති වෙන්නේ බලාපොරොත්තු කැඩිච්ච හින්දා. එහෙනම් අද හැන්දෑ වෙනකම් මැරෙන්නේ නැහැ කියන බලාපොරොත්තු මගේ ළඟ තියෙනවා නම් ඊට කලින් මම මැරුණොත් දුක් ඇති වෙනවා. ඊට කලින් අද හැන්දෑ වෙනකම් අපේ අම්මව මැරෙන්නේ නැහැ කියලා බලාපොරොත්තු මගේ ළඟ තියෙනවා නම් අදහස තියෙනවා නම් ඊට කලින් මැරුණොත් දුක් ඇති වෙනවා. කවදා හරි අම්මව හරි තාත්තව හරි මැරෙන්නේ මේ ශනේ ඉඳලා ඊළඟ ශනේ මැරෙනවද නැද්ද? අපේ ප්‍රිය උපදවන කෙනෙක් අපෙන් මේ ශනේ ඉඳලා ඊළඟ ශනේ වෙන් වෙනවද නැද්ද? එහෙනම් අපේ දුක් නැති වෙන්න නම් ඊළඟ ශනේදිවත් විශ්වාසයක් නැහැ කියන ඒ කියන්නේ බලාපොරොත්තු මේ වචනයක් නෙවෙයි අපි නිකන් කියනවා. ඕ ඊළඟ ශනේත් මැරෙන්න පුළුවන් කියලා කියනවා. නමුත් එහෙම නෙවෙයි. අපේ ඇතුළේ බලාපොරොත්තුවක් තියෙන එක නෙවෙයි කියලා. ආන්ගේ බලාපොරොත්තුව නැත්තම්. හරිද? ඇත්තටම එහෙම බලාපොරොත්තුවක් තියන්න පුළුවන්ද? නෑ. මේ බලාපොරොත්තු නොතිබ්බා කියලා මැරෙනවා නම් මැරෙනවද නැද්ද? බලාපොරොත්තු තිබ්බා කියලා මැරෙනවා නම් මැරෙනවද නැද්ද? බලාපොරොත්තු තිබ්බා කියලාත් මැරෙනවා නම් මැරෙනවා. බලාපොරොත්තු නොතිබ්බා කියලා දැන් බලාපොරොත්තු තියාගෙන හිටියා කියලා ඇති වැඩක් නෑ. බලාපොරොත්තු තියා ගැනීම අපිට හානිදායකයි. මොකද දුක් ඇති වෙනවා. එහෙනම් අපි ලහි ලහියේ කරන්න ඕන මොකද්ද? ආන්ගේ බලාපොරොත්තු ඇති වෙන්නේ නැති තත්ත්වයට අපේ මනස සකස් කරගන්න ඕනේ. නේද? සකස් කරගන්න ඕනේ. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ.
කොහොමද මැරෙන්නේ කියන්නේ? නමුත් බලාපොරොත්තු තියාගෙන හිටියොත් මැරෙනකොට මේ තිතින් මරණයක් තමයි. මැරෙන එක හොඳයි වගේ නැත්තම්. මේක අතින් ගිනි හට ගන්න පටන් ගන්නවා. නේද? ඒනවා මිනි පෙට්ටි පස්සේ දුවන හැටි. දැකලා තියෙනව නේද? නෑ. දැකලා නෙවෙයි හොඳට දුවලා තියෙනවා දෙන්න තුන් දෙනා අල්ලගෙන නේද? වලට පයින් වගේ දුවනවා. හැබැයි පයින්නේ නැහැ. ඉතින් මෙන්න මේ තියෙන බලාපොරොත්තු සහගත ස්වභාවය මගේ තුලින් නැති වෙන්නේ අතිපට්ඨානය තුලින් සිහිය ප්‍රදීමේ ඉපදෙන සිහිය. එහෙනම් දැන් තේරෙනවද? තේරෙනවද ටික ටික හරි මේ මොකද්ද කියන්නේ කියලා ශෝක පරිදේවයන් අවලංගු වෙන විදිහ තේරෙනවද? නේද? අපේ මනසට නිවැරදි පණිවිඩය දුන්නාම ආය ඒ හිත ශෝක කරන්න කාටවත් පුළුවන් කමක් නැත්තේ. ඇයි අපි ඇඬෙන විදිහට ජීවත් වෙන්නේ? ඇයි අපි වැළපෙන විදිහට ජීවත් වෙන්නේ? ඇයි අපි නිදහසේ ඉන්න බැරි? ඔක්කොම වෙලා තියෙන්නේ මොකද්ද? වැරදි බලාපොරොත්තු ඔක්කොම තියෙන්නේ. මට හම්බෙලා තියෙන දේවල් වෙනස් වෙන්නේ නැහැ. තව දවසක් තියෙනවා, දෙකක් තියෙනවා, සතියක් තියෙනවා, මාසයක් තියෙනවා, අවුරුද්දක් තියෙනවා විතරක් නෙවෙයි. අමාර ඇත්තෝ පොල් තෙල් පහනුයි මලුයි අරන් ගිහලා දෙක තියලා ඉවර වෙලා කියනවා. නේද? යන්න ඕනේ තව. මේකෙන් පස්සෙත් අපි දිගින් දිගට යනවා. මේ භවයෙන් පස්සෙත් යනවා කියලා. එහෙම තමයි කල්පනාව. නේද? එහෙනම් ඉතින් මේ දුකෙන් ගැලවීම එන්නේ නැහැ. අන්න ඒ අතුලාන්ත චිත්තය වෙනස් කිරීමේ වැඩපිළිවෙලයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම. ඒකයි මම කිව්වේ හිතන හැටි නෙවෙයි හිතෙන හැටි. හිතන හැටි නෙවෙයි හිතෙන හැටි වෙනස් වෙනවා. ආන් ඒක දැනගත්ත උත්තමයෝ එදා ඉඳන් අද වෙනකම් මොකද කරේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහිලා ඉද බික්කවේ බික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. නේද? මේ අතුලාන්ත ඇති වෙන සිතේ තියෙන මේ වැරද්ද නිවැරදි කරන්න ඕනේ, දුක් නැති කරන්න ඕනේ කියලා උඩුකය ඍජුව තියාගෙන කායානුපස්සීව වාසය කරනවා. වේදනානුපස්සීව වාසය කරනවා. චිත්තානුපස්සීව වාසය කරනවා. නුවණ තියෙන ඇත්තෝ ඉක්මනින් මොකද කරන්නේ? තමන්ගේ හිත නැවත දුක් ඇති වෙන්නේ නැති විදිහට මේක හදනවා. හරිද? එවැනි අවස්ථාවක් අපිට ලැබෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වෙච්ච කාලෙක විතරයි. ධර්මයේ පවතින කාලෙක විතරයි. එහෙනම් සිහිය ඇති කරගන්නත් සිහිය පවත්වා ගන්නත් සතිපට්ඨාන දේශනාව කියලා එකක් තියෙනවා. නිවන් මාර්ග ධර්ම දේශනාවේ වරින් වර අපි මේ සතිපට්ඨානය ගැන තනින් තන ඔය ඉතිරි වැඩ පිළිවෙල සාකච්ඡා කරගෙන යන ගමන් මේ විදිහට සාකච්ඡා කරනවා. හරි? ඒ මොකටද? සැරෙන් සැරේ අපේ සිහිය නැවත උපද්දවා ගන්න. දැන් තේරෙන්න ඕනේ මගේ බුදුරජාණන් වහන්සේ මට සැනසීම ලබා දෙන්න මගේ මානසිකාරය වෙනස් කරන වැඩ පිළිවෙල නිවැරදිව සකස් කරලා දුන්නාය කියන එක අපිට තේරෙන්න ඕනේ, දැනෙන්න ඕනේ. අන්න ඒ දැනීම අපේ ජීවිතයට එකතු කරගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා සසර සුවපත් කරගන්න අවශ්‍ය වැඩ කටයුතු සම්පාදනය කරගන්න. ඉතින් ඒකින්ද ඊටාම දැඩි අදිස්ථානයක් ඇති කරගන්න ඕනේ. ඇති කරගෙන මොකද කරන්න ඕනේ? කොහොම හරි මම මගේ හිත වෙනස් කරන්න ඕනේ. මේක හරීම විකාර රූපී වැඩක්. එහෙනම් සිහිය උපදවා ගන්නත් ඕනේ. ඒ උපදිත සිහිය පවත්වා ගන්න වැඩ පිළිවෙලට යන්නත් ඕනේ. මේ බලන්න පවත්වා ගන්නවා කියන එක ප්‍රායෝගික මම කියන්නේ මේක ප්‍රායෝගිකව අපි කරන්න ඕන දෙයක් කියලා. දැන් මෙහෙම හිතන්න. යම් කිසි වචනයක් තියෙනවා අපි හිතමුකෝ පාරේ ඇවිදගෙන යනකොට බලුකුණක් දකින්න. කුණු වෙච්ච බලුකුණක් දකින්න. කුමන ජාතියේ කෙනෙක් සිංහල කෙනෙක්, ද්‍රවිඩ කෙනෙක්, ඉංග්‍රීසි භාෂාව කතා කරන කෙනෙක් මොන භාෂාව කතා කරන කෙනාට වුණත් මේ බලුකුණ දැක්කහම ඇති වෙන්නේ මොන හැඟීමක්ද? පිළිකුල් හැඟීමක්. එහෙනම් හැඟීම කියන එක විශ්ව භාෂාවක් කිව්වොත් මොකද කියන්නේ? විශ්ව භාෂාවක් කිව්වොත් මොකද කියන්නේ? ඔක්කොටම පොදුයි. කතා කරන භාෂාව කොහෙදිබ්බත් ඇතුළට දැනෙන හැඟීම නම් ඔක්කොටම එකයි. නේද? බයින්නේ බයිනකොට ඇති වෙන හැඟීම. නේද? ආදරය කියන හැඟීම. අපි මුළු ලෝකෙටම ඔක්කොටම එක වගේ.
අන්න ඒක වෙනස් කරන වැඩ පිළිවෙල තමයි ධර්මයේ තියෙන්නේ. උපදින්නා වූ හැඟීම වෙනස් කරන වැඩ පිළිවෙල. හරි. එතකොට ඒක කුමන වචනයෙන් කතා කරත් අපි හැම වෙලෙම අවධානය යොමු කරන්න ඕන ධර්මයට අනුව මගේ මුලාවටපත් වෙලා තියෙන හැඟීම කොපමණද කොච්චරද හරිද? එතකොට මේ ලෝකයේ තියෙන දේවල් පිළිබඳ අපිට හැඟීම් තියෙනවා. මරණය ගැන, ජීවිතය ගැන, ජීවිතය අනිත්‍යයි කියන එක හැඟීමක්. හරිද? දුකයි කියන එක හැඟීමක්, චේතනාවක්. ආන්ගේ චේතනාව අපේ තුල උපදිනවා අඩුයි. නේද? හරි. එවැනි හැඟීමක් තියාගෙන දැන් මරණය කියන්නකො මරණය ගැන හැම වෙලේම අපිට මාව තව මොහොතකින් මැරෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවා. මගේ ළඟ ඉන්න අයත් මැරෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවා කියන අදහසෙන් හැම වෙලේම සිහිය පවත්වමින් ජීවත් වෙන්න පුළුවන්. ගෙදර දොරේ වැඩ කරන ගමන් නේද? රස්සාව කරන ගමන්, ගමන බිමනක් යන ගමන් හැම වෙලේම එහෙම ඉන්න පුළුවන්ද? හැම වෙලේම මේ සිහියෙන් ඉන්න පුළුවන්ද? අය ඍජුවම කියන්නේ මොකද්ද? බෑ. ඒක කරන්න බෑ. නේද? ඒක කරන්න බැයි නම් නිවන් දකින්නත් බෑ. අනිත්‍යයි කියන සිහියෙන් හැම වෙලේම ඉන්න පුළුවන්. බෑ කියන නේද? එහෙනම් සිහිය පවත් ගන්න බෑ කියලා කියන්නේ. ඒක ප්‍රායෝගික නෑ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රායෝගික නෑ කියලා අපිට හිතෙනවා. ඒ අපි ගැන හොයලා බලපු නැති හින්දා. මම මේ අතට මෙහෙම කියන්නම්. කවුරු හරි කෙනෙක් පිළිබඳව ආදරයක් උපදිනවා. ඒ ඉපදිච්ච ආදරය දවස ගානේ මෙනෙහි කරලා ආදරයෙන් මෙනෙහි කරන වාරයක් ගානේ ඒ ආදරය කියන චේතනාව හැඟීම අඩු වෙනවද වැඩි වෙනවද? ආදරයෙන් මෙනෙහි කරන වාරයක් ගානේ වැඩි වෙනවා. වැඩි වෙලා ගොඩාක් ප්‍රබල තත්ත්වයට ආවා කියන්නකෝ. දැන් මම අහන මේ අතංගේ. උදේ නැගිට වෙලාවේ ඉඳලා අවස නිදා ගන්න මොහොත දක්වාම හැම වෙලෙම මතක් වෙන ගතියට එනවද නැද්ද? නේද? අපි කියන එතකොට මතක් වෙන්නේ නැති වෙලාව නැති තරම් හඬ ගියත් මතක් වෙනවා. නේද? කතා කරන්න ගියත් මතක් වෙනවා. කවුරු හරි හම්බුනහත් මතක් වෙනවා. වැඩ යනකොටත් මතක් වෙනවා. වැඩ කරනකොටත් මතක් වෙනවා. නිදා ගන්න ගියත් මතක් වෙනවා. මොකද කියන්නේ? එහෙනම් යම් හැඟීමක් ප්‍රබල වුණොත් හැම වෙලේම ඒ හැඟීම තියෙද්දිම අනිත් පැත්තට කරන්න පුළුවන් දෙයිද? දැන් ඉතල බෑ කිව්වා හොඳ දැන් පුළුවන් කියලා. එහෙනම් මගේ මරණය නියතයි ජීවිතය අනියතයි කියන හැඟීම උපදවාගෙන ඒක ප්‍රබල කරගත්තොත් කුමක් සිද්ධ වෙයිද? ජීවිතයේ ගෙවන හැම මොහොතකම අර සිහිය තියාගෙන ඉන්න පුළුවන් දෙයිද? ඔය බලන්න මේ දැන් බෑ කිව්වා මේ දැන් පුළුවන් කියන හැටි. නේද? බලන්න අපි ගැන හෙව්වේ නෑ ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි ළඟ තියෙන මේ මානසිකාරය කොච්චර වටින එකක්ද කියලා අපි කල්පනා කරේ නෑ. අපි ළඟ තියෙන මේ උපකරණය අපේ ජීවිතේ ඉතාමත්ම සුඛී සුවපත් භාවයට ගන්න පුළුවන් උපකරණයක් තමයි අපේ මානසිකාරය කියන්නේ. අපි ඒක පාවිච්චි කරගත්තේ ඉඩම් හොයන්න, ගෙවල් හොයන්න, මරණකොට දාලා යන්න තියෙන දේවල් හොයන්න. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා උතුම් ධර්මයක් තියෙන කාලෙක අපි ඒකෙන් ප්‍රයෝජන ගන්න මේක පාවිච්චි කරේ නැහැ. අන්න ඒ විදිහට මේ අපේම තියෙන මානසිකාරයේ ඊතා යහපත් ක්‍රියාකාරීත්වයකට මේක පත් කර ගැනීම සඳහා වූ වැඩපිළිවෙලයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එතකොට කායානුපස්සනා කියන්නේ කයෙහි සත්‍ය ස්වභාවය පිළිබඳව නුවණ උපදවාගෙන ඒක අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ස්වභාවය පිළිබඳව නුවණ උපදවාගෙන ඒ නුවණ පිළිබඳ සිහිය පවත්වා ගැනීමේ වැඩපිළිවෙලයි කායානුපස්සනාව. ඉතින් කායානුපස්සීව වාසය කරන කෙනාට හැම වෙලේම මේ සිහියෙන් ජීවත් වෙන්න පුළුවන්. වේදනානුපස්සීව වාසය කරන කෙනාට හැම වෙලේම මේ සිහියෙන් ජීවත් වෙන්න පුළුවන්. අනිතර කරනවා ඉතින්. ගෙදරක් ඉන්නවා, දරුවොත් බලනවා, ඔක්කොම කරනවා. නමුත් සිහිය තියෙනවා. සිහිය තියෙන විදිහට සකස් කරන්න. සිහිය පවත්ත ගන්නවා නෙවෙයි. ඒකට අපි සාමාන්‍ය කියන සිහිය පවත්ත ගන්නවා කියලා. සිහිය පවත්වා ගන්නවා නෙවෙයි. සිහිය පැවැත් වෙන ආකාරයට මානසිකාරය සකස් කර ගන්නවා.
ඔය විදිහටම පාඩම් කරගත්තොත් හොඳයි මම කියන්නේ. අර නැත්නම් අපි කියනවා පවත්ත ගන්න කියලා කියන හැමදේම මාත් කියන දැන මේ සිහිය පවත්ත ගන්න. මේ පරියගෙන ප්‍රශ්නේ තියෙන්නේ. නේද? සිහිය පැවැත් වෙන විදිහට මගේ මානසිකාරය සකස් කරගන්න. එතකොට අපි කියනවා මේ මානසිකාරයට කියනවා යෝනිසෝ මානසිකාරය කියලා. මේ මානසිකාරය විසින් මේ සිහිය පවත්වනවා. එතකොට කියනවා අපි මේ මානසිකාරය යෝනිසෝ වෙලා කියලා. හරිද? එහෙනම් අපිට වගකීමක් තමයි වැඩක් තියෙනවා කරන්න. ධර්මයේ තුල වැඩක් තියෙනවා කරන්න. නිකන් ඉඳලා බෑ. මේ වැඩේ කරේ නැත්තම් මේක වෙන්නේ නෑ. වැඩේ කරොත් තමයි මේක වෙන්නේ. මේක යෝනිසෝ කරගන්න ඕනේ. මගේ මානසිකාරය හැම වෙලෙම මම මොකද කරගන්න ඕනේ? යෝනිසෝ මානසිකාරය උපදින විදිහට මේක සකස් කරගන්න ඕනේ. එහෙම සකස් කරගත්තොත් අපිට සිහිය පවත්වා ගන්න පුළුවන්කම තියෙනවා. හරි? අන්නේ සිහිය පවත්වා ගත්තොත් මොකද වෙන්නේ? තියෙන උපාදාන අයින් වෙනවා. ආය අලුතෙන් කිසිවක් උපාදානය වෙන්නේ නැහැ. තියෙන උපාදාන අයින් වෙන අතර වාරේ අලුතෙන් කිසිවක් උපාදානය වෙන්නේ නැහැ. අන්න එතකොට මොකද වෙන්නේ? තියෙන ඒවා අයින් වෙනවා නම් අලුතෙන් ඒවා එන්නේ නැත්තම් මොකද වෙන්නේ? ඉවර වෙනවද නැද්ද? උපාදාන කන්ද ඉවරුණොත් හරි ආය භවය සකස් වෙන්නේ නැහැ. ඒකින්ද සතිපට්ඨානය කියලා කියන්නේ අන්න ඒ වගේ වැඩ පිළිවෙලක්. හරිද? මේ සතිපට්ඨානයට අනුව අපි දැන් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස අයින් කරගන්න බලාපොරොත්තු වෙන අපිට තියෙන එකම මාර්ගය ඒක කියලා දේශනා කරලා තියෙද්දී අපි ඒකට අතවත් කියන්නේ නැත්තම් ඒ පුහුණු වැඩ පිළිවෙලට යන්නේ නැත්තම් ඒ සඳහා හොයලා බලන්නේ නැත්තම් නේද? ළඟම තියෙන ජීවිතයක ලැබිය හැකි වටිනම දෙයක් ලෝකයේ තියෙන වටිනම දෙයක් අපි ළඟින් ගියා. නේද? වටින දෙයක් ළඟින් ගියා. ආයේ මේ වගේ මනුස්ස ජීවිතයක් කවදා හම්බෙන්නේ නැහැ. නේද? මේ බලන්න කාගේත් ප්‍රාර්ථනා මොකද්ද? අනාගතේ මට මනුස්ස ජීවිතයක් ලැබෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනාවක් තියෙනවා. නේද? ලැබෙනවා නම් මනුස්ස ජීවිතයක් ලැබෙන්න ඕනේ කියලා. නිකන් මනුස්ස ජීවිතයක් නෙවෙයි බුද්ධෝත්පාද කාලයකම ලැබෙන්න ඕනේ. කල්යාණ මිත්‍රයෝ ලැබෙන්න ඕනේ. නේද? ධර්ම ශ්‍රවණය කරන්න ලැබෙන්න ඕනේ. බලන්න ධර්ම ශ්‍රවණය කරන්න ලැබෙන කල්යාණ මිත්‍රයෝ ලැබෙන මනුස්ස ජීවිතයක්ම අපිට ලැබෙනවා නම් ඒක කොච්චර වාසනාවක්ද කොච්චර වටිනවද? ආගෙත් ප්‍රාර්ථනාව ඒකද නැද්ද? අපේ මට එහෙම ජීවිතයක්මයි ඕනේ කියලා තමයි හිතෙන්නේ. මේ දැන් හම්බෙලා තියෙන්නේ මොකක්ද දන්නේ? නේද? දැන් හම්බෙලා තියෙන්නේ මොකක්ද? ඒකක් තමයි. මනුස්ස ජීවිතයකුත් හම්බෙලා. කල්යාණ මිත්‍රයොත් හම්බෙලා. බුද්ධෝත්පාද කාලයකත් ඉපදිලා. නේද? ධර්ම ශ්‍රවණය වෙන කාලයකත් ඉපදිලා. ඒ ඔක්කොම අවශ්‍ය කරන ටික ඔක්කොම එකතු වෙලා ඉපදිච්ච මේ වෙලාවේ මං තවත් ඒ වගේ එකක් ප්‍රාර්ථනා කරනවා. මේ තියෙනකෙන් පාවිච්චි කරගන්නේ. එතකොට මේ වෙලාව ගිලිහුණොත් පින්නත් මේ ආය මෙවැනි අවස්ථාවක් අපිට ලැබෙයි කියලා හිතන්න තියෙන ඉඩකඩ ගොඩාක් අඩුයි. ගොඩාක් මඩුයි. ඒකින්ද අපිට කොහොමත් මේ ජීවිතය ගැන කල්පනා කරන්න වෙනවා. ජීවිතය ගැන කල්පනා කරලා මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් උපරිමයක් කොට ප්‍රයෝජන ගැනීම සඳහා කටයුතු සම්පාදනය කරගන්න වෙනවා. ඉතින් ඒ සඳහා අපේ කාලය මිඩංගු කරගන්න ඕනේ. මිඩංගු කරගන්න ඕනේ. ඒ සඳහා විශේෂයෙන් අපි කොහොම හරි අපේ හිත යොමු කරවා ගන්න ඕනේ ඒ පැත්තටම නැඹුරු වෙන විදිහට. මේ දේශනා කරපු කාරණා ටිකම දිගින් දිගට නැවත නැවත අහුවොත් නැවත නැවත මෙනෙහි කරොත් අපිට මේ පිළිබඳ කැමැත්ත උපදිනවා. කැමැත්ත ඉපදිලා මොකද වෙන්නේ? ඉදිරි කාලයේදී ඒ ඉපදිච්ච කැමැත්තින්ද අපේ හිත පෙළඹෙන්න පටන් ගන්නවා මේ කාරණා හොයලා මේ කාරණා අනුව ජීවිතය සකස් කරගන්න පෙළඹෙන්න පටන් ගන්නවා. අනේ පෙළඹෙන විදිහට අපේ හිත සකස් කරගත්තොත් තමයි අපිට ඉදිරියට යන්න පුළුවන්කමක් තියෙන්නේ. ඉතින් ඒවා නැවත හිතන්න ඕන මගේ හිත මේ වෙනකොට පෙළඹෙනවද? ඊයේවත්, පෙරේදවක්වත්, තව ගිය සතියක්වත්, ඊට ඉස්සෙල්ලා සතියක්වත් මට මේ සිහිපවත්වාගෙන ජීවත් වෙන්න ඕනේ, අසිහිය නැති කරගන්න ඕනේ කියලා මේ කල්පනාවක් එහෙම තිබ්බද දන්නේ? මතක් වුණාද දන්නේ? නේද? මතක් වුණා කියලා කියන එකෙන් මම අහන මතක් වෙච්ච වාර ගාන නැද්ද? ක්‍රියාත්මක භාවයට ගිය වාර ගාන නැද්ද? නේද? එහෙනම් මං ඉතින් ඔහෙ ඉඳලා. එහෙම නොවුනා නම් ඔහෙ ඉඳලා.
ධර්මයෙන් ගත හැකි විපුල ප්‍රයෝජන අරගෙන නැහැ. එහෙනම් මේ ජීවිතය නිවැරදිව සකස් වෙන විදිහට අපි අපේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. ඉතා නිවැරදි වෙන විදිහට සකස් කරගන්න. එහෙම සකස් කරගත්තේ නැත්නම් අපි විශාල කරදරකාරී තත්යකට අනාගතේ පත් වෙනවා. ඒකින්ද මේ සතිපට්ඨාන වැඩපිළිවෙල අපේ ජීවිතයට ප්‍රබලව එකතු කරගන්න ඕනේ. එහෙම එකතු කරගෙන මේ ජීවිතය සාර්ථක කරගැනීමේ වැඩපිළිවෙල ආරම්භ කරගන්න ඕනේ. සසර සූපත් කරගන්න. මොකද ශෝක පරිදේව ඇතුව නැත්නම් හැමදාම ජීවත් වෙන්නේ ශෝක පරිදේව දුක් දෝමනස්යන් නැතුවයි. ඉතින් අපි කොහොම හරි ධර්ම මාර්ගය විවර කරගන්නවා කියන්නේ සතිපට්ඨානය වඩන්න ඕනේ. එතකොට අපි ඉස්සෙල්ලා කතා කරා නේද? අර ආදරය වැනි හැඟීමක් ප්‍රබල වුණේ කොහොමද? ඒක ගැන නැවත මෙනෙහි කිරීමෙන් කියලා. එහෙනම් කායානුපස්සනාව කියන එක බහුලව භාවිතා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ කියන්නේ නැවත මෙනෙහි කරන්න කියන එක. ඉදිරියේ අපි කමඨහන් සාකච්ඡා කරනවා. එතකොට මේ මෙනෙහි කළ යුතු ආකාරයට නැවත මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? ඒ සිහිය ටික වැඩෙනවා. ඒක නැවත වැඩුණාම අපිට අවශ්‍ය කරන මානසික තත්ත්වය ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකින්ද මේක හරීම තව මෙහි තියෙන අර්ථයන් තියෙනවා, තව ප්‍රබල අර්ථයන්. කොහොමද මේ සිහිය ඉපදුනාට පස්සේ ඊළඟට මොකද්ද වෙන්නේ? ඊට එහා ගිය සිහියකින් කෙනෙක් ජීවත් වෙනකොට මේ අපේ මනස හිමින් ගොඩනගලා ඇත්ත අවබෝධ වෙන තත්ත්වයට අපේ නුවණ සහ සිහිය වර්ධනය කරමින් යන ගමන තමයි සතිපට්ඨානය කියන්නේ. අර සියලු සංස්කාරයන්ගෙන් හිත අතමුදවා ගන්න. මේ හිත හැම වෙලේම ගිහිල්ලා මේ සකස් වෙන දේවල් වල ලගිනවා. මේවා සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි මෙතනමයි ඉන්න ඕනේ මේකේ ඉන්න ඕනේ ශරීරයේ ඉන්න ඕනේ වේදනාවේ ඉන්න ඕනේ ආහාරයේ ඉන්න ඕනේ එක තැන් වල ලගිනවා. ඒ ඔක්කොගේම හිත වෙන් කරගත්තාම කියනවා උත්තරීතර උදකලාවකටපත් වුණා. ඒක අපි මේ ජීවිතේ ඉන්න සත්‍ය නෙවෙයි. ඒකට මනසින් උදකලා වීම සඳහා ලෝකයේ අතහැරීම සඳහා අපිට තියෙන්නේ සතිපට්ඨානය වැඩි වීම. අර්ථය දැනගෙන මේක අපි සිද්ධ කරන්න ඕනේ. ඉතින් ඒකින්ද නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ අපි සතිපට්ඨානය ගැන තනින් තන මේ වගේ මතක් කිරීම කරනවා. ඒකින්ද හැම දිනාටම උතුම් සද්ධර්මයට අනුව තමන්ගේ ජීවිතය සකස් කරගන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ දායකත්වයේ දරපැත්තන් ඒ දායකත්වයේ හේතු කොටගෙන යම් කිසි තැනක කොතනක හෝ ධර්මය ශ්‍රවණය වෙච්ච යම් කෙනෙක් ඉන්නවා නම් ඒ අය තමන්ගේ ජීවිතය නිවැරදි කරගන්නවා කියලා යම් අදිස්ථානයක් ගත්තා නම් ඒ අයගේ ජීවිතය නිවැරදි වුණා නම් මේ අත්තන්ට පින් උපතක් පහළ වුණා වගේ නිවැරදි වෙන වාරයක් ගානේ මහා පින් උපදිනවා. ඒකින්ද බොහෝ පුණ්‍යලාභී මේ පින්වත් පිරිසට අපි ප්‍රාර්ථනා කරනවා අදිස්ථාන කරනවා මේ ජීවිතය සාර්ථක කරගෙන සතර සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති.